මාදෑබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත අවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අවස්ථාවක් අපිට දී තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි පහුගිය සති කීපය පුරාම නැත්නම් මාස කීපය පුරාම එල්තර පොතේ පරිච්ඡේද විශේෂයෙන් පළවෙනි පරිච්ඡේදයේ සිට 16 වෙනි පරිච්ඡේදය දක්වා අපි විශේෂයෙන් අද දවසේදී ඉගෙන ගන්නට යන්නේ 16 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නා වූ ඒ වසංගතවල නැත්නම් ඒ උදහසේ භාජනවල 6 වෙනි සහ 7 වෙනි භාජනය පිළිබඳව. මොකද අපි ගිය පාඩමෙන් අපි ඉගෙන ගත්තා ශුද්ධ ලියවිල්ලේ විශේෂයෙන් ඒ වසංගත පහ පළවෙනි වසංගත පහ පිළිබඳව ඉගෙන ගත්තා. වසංගත 6 සහ 7 පිළිබඳව කාරණේ අද දවසේදී මම කතා කරන්න ඉතුරු ඒක විස්තරාත්මකව ශුද්ධ ලියවිල්ල තුළින් බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. ඒ නිසා අද දේශනේ එච්චර දිග වෙන්නේ නැහැ. මොකද වසංගත දෙකක් පිළිබඳව පමණයි භාජන දෙක අන්තිම භාජන දෙක පිළිබඳව විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. නමුත් ඒ දෙක ඇතුළත අපිට බොහෝ දේවල් තිබෙනවා ඉගෙන ගන්න. විශේෂයෙන් යම් කෙනෙකුට මේ දේශන මාලාව ඔබට අතපසු වුණා නම් මම ඉල්ලා සිටිනවා ඔබට පුළුවන් YouTube මගේ YouTube channel එක Sinhala Gospel Ministry කියන YouTube channel එකට හෝ මගේ website එක www.sinhalagospelministry.org කියන වෙබ්සයිට් එකට ගිහලා එතන දේශනා කියන ටැබ් එකට ගිහිල්ලා ටැග් එකට ගිහලා එතන ටැබ් එකේ තියෙනවා ඔබට පුළුවන් එල්දරව් පොතට අදාළ ඒ පළවෙනි පරිච්ඡේදයේ සිට මේ දක්වා කර තිබෙනා වූ සියලුම දේශනයන් අරවන්න පුළුවන් ඔබට හැකියාවක් තිබෙනවා. යම් කෙනෙකුට මේ කරන දේශනාවල යම් ගැටලුවක් තිබෙනවා නම් මම හැමදාම කියන දෙයක් මේ කරන ශුද්ධ ලියවිල්ල විශේෂයෙන් මේ එල්දරව් පොත විස්තර කරන්නේ ශුද්ධ ලියවිල්ල තුලින්මයි බයිබල් පාඨ තුලින්මයි. එනිසා යම් කෙනෙකුට යම් ගැටලුවක් යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබ හිතනවා නම් ඔබ ඉගෙනගත් ආකාරයට ශුද්ධ ලියවිල්ල එල්දරව් පොත ඉගෙනගෙන තිබෙන ආකාරයට මම මේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව උගන්වන්නා වූ මේ ඉගැන්වීම එකක නොවේයි කියලා ඔබට විවෘතාර්ථනයක් කරනවා ශුද්ධ ලියවිල්ල තුලින් මේ උගන්වන දේ වැරදි බව පෙන්වන්නට කියන කාරණය. මොකද මම කිසි දෙයක් කතා කරන්නේ නැහැ ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේ එල්දරව් පොතේ සඳහන් වන දේ අනිත් බයිබල් පාඨ වලින් එහි අර්ථයන් එහි තේරුම් පෙන්වන්න කරනවා මිසක් මගේ කිසිම අර්ථකථනයක් මම එකතු නොකරන බව ඔබ පැහැදිලිව මේ පටන් ගත් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා නැත්නම් අද දවස දක්වා ඔබ දන්නා වූ කාරණයක්. ඒ නිසා මේ ආරාධනයේ විවෘතය ඕනම කෙනෙකුට ඒ නිසා ඔබට පුළුවන් යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබ ඉගෙන ගත්ත දේ නැත්නම් ඉගෙනගත්ත දේට පටහැනි බව බොහෝ දෙනෙක් මට දන්වනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ ඔබ ඉගෙන ගන්නා වූ දේ ශුද්ධ ලියවිල්ල පටහැනින් කියලා ඔබට පෙනී යනවා නම් ශුද්ධ ලියවිල්ල තුලින්ම ඔබ ඒ දේ පෙන්වන්න කරනවා මිසක් එහෙම නැතුව මට බැනලවත් නැත්නම් මට මගේ කමෙන්ට්ස් දාලවත් ඒ කමෙන්ට්ස් දෙන්න ඕනේ පදනම් සහිතව. ශුද්ධ ලියවිල්ලේ පදනම් සහිතව තමයි ඔබට ඒ දේවල් ඔබ යොමු කරන්න ඕනේ මේ උගන්වන්නා වූ ඉගැන්වීම ශුද්ධ ලියවිල්ලක නැහැයි කියන කාරණය ශුද්ධ ලියවිල්ල තුලින් ඔබ පෙන්වන්නට ඕනේ. මොකද මම ඒ බලාපොරොත්තු ඇතිවයි නැත්නම් මම ඉගෙනගෙන තිබෙන දේ මම අධ්‍යයනය කර තිබෙන දේ මම උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව සොයාගෙන තිබෙන දේ මම 100% සත්‍ය බව තහවුරු කරගෙනයි ඔබ වෙතට මේ දේ ගෙනෙන්නේ. ඒ නිසා මම කිසිම චකිතකින් තොරව ඔබට මේ ආරාධනය කරන්නේ. ඒ නිසා මම අනිත්‍යේෂණ අහනකොට මගේ මිත්‍රයන් විශේෂයෙන් මාත් එක්ක මේ විශේෂයෙන් මගේ මේ channel එකේ නැත්නම් මේ වීඩියෝස් නරඹන්නා වූ සමහර සහෝදර සහෝදරයන් එක එක අනිත් දේශකයන් විසින් කර තිබෙනා වූ එක එක දේශනා මට එවනවා මගේ YouTube channel එකට යොමු කරනවා. ඉතින් මම හරි කැමතියි ඒකට. මොකද මේ දේවල් නරඹනකොට තමයි හොඳට තේරෙන්නේ මිත්‍යාව සහ ආලෝකයේ සහ අඳුර ඇති වෙනස. එතකොට මම නොපැකිලිව ඉදිරිපත් වෙනවා ඒ තුල තිබෙනා වූ අන්ධකාරය, ඒ තුල තිබෙනා වූ මිත්‍යාව පැහැදිලි කර දෙන්න ශුද්ධ ලියවිල්ල තුලින්. ඉතින් ඒ නිසා ඔබට හැකියාවක් තිබෙනවා නම් ඔබ දකිනවා නම් ශුද්ධ ලියවිල්ල තුලින් මේ දේ මම උගන්වන දේ නොවේද කී පෙන්වන්න ශුද්ධ ලියවිල්ල තුලින්. එතකොට අපිට පුළුවන් ඒක සංවාදාත්මකව ඒ පිළිබඳව කතා කරන්න. ඒ නිසා අද දවසේදී අපි ඉගෙන ගන්නට යන්නේ 6 වෙනි සහ 7 වෙනි වසංගතය පිළිබඳව. ඒ නිසා ඔබට ආරාධනා කරනවා ශුද්ධ ලියවිල්ල තුලින් මේ දේ පැහැදිලි කරගනිමු. සියල්ල එල්දරව් කරන්නේ උන්වහන්සේ
අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. උන්වහන්සේ සූදානම් අපිට මේ සියල්ල එල්තරව් කරන්නට අහසත් පොළොවත් මා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමී වහන්සේ මම කාර්යදී පියරණි ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරවයක් වන්දත් ප්‍රශංසාව තත්ත්වයේ වාසිදෝ පියරණි ඔබ වහන්සේ මේ තාක් දුරට ඔබ වහන්සේ බොහෝ දේවල් අපට එල්තරව් කර දී තිබෙනවා. ශුද්ධ පියරණි අපි ඉන්නා ස්ථානයේ හරිද වැරදිද කියන දේ එල්තරව් කර දී තිබෙනවා. අපි පැමිණිය යුතු ස්ථානය ඔබ වහන්සේ පෙන්වා තිබෙනවා. පියන්නේ මහත් වූ අන්ධකාර ලෝකයට සාතන් දේව වචනයම පාවිච්චි කරමින් බයිබල් පාඨ පාවිච්චි කරමින් මිනිස්යාව මුලා කරන්නට පුදුමාකාර උත්සාහයක් ඒ වගේම මහත් වූ සටනක් ඔබ වහන්සේගේ පැමිණීමට ආසන්න කාලයේ ගෙන යන අතර ශුද්ධෝ කියන්නේ මේ ශුද්ධ වූ සත්‍යතාවය ඉගෙන ගන්නා වූ අසන්නා වූ නරඹන්නා වූ අයගේ සිත් වලට කතා කරලා ඔබ වහන්සේගේ වචනය ශුද්ධ ලියවිලා තිබෙනවා අට මදුළු නහර මස් නහර පසාරු කරගෙන ගිහිල්ලා ඒ අයගේ සිත් වලට කතා කරනවා කියලා. ඒ නිසා ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඵලයේ ශක්තිය ඇතුව මේ ශුද්ධ සත්‍යතාවය දැනගෙනගෙන මේ ආලෝකයේ සහ අඳුර අතර තිබෙනා වූ මහත් වූ වෙනස අවබෝධ කරගන්න ශුද්ධාත්ම බලය දානය කරන්න කියලා අතර කතා කරනවා මාත් අසන්නව නරඹන්නව සියලු දෙනාගේ ජීවිතත් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට පාර කරන්නේ කැප කරන්නේ. යේසුස් වහන්සේගේ අතිශුද්ධතම ප්‍රේමණීය වූ නාමයෙන් සාමයෙන් ආමෙන්. තම සහෝදර සහෝදරිය අපි 6 වෙනි වසංගතයට ඇවිල්ලා තිබෙනවා. ඒ 6 වෙනි වසංගතයේදී අපි දන්නවා විශේෂයෙන් මම ඔබට ඒ වසංගත මීට පෙර කතා කරා වූ වසංගත පහ ඔබට මතක ඇති. පළවෙනි වසංගතය ඒ මුර්ගයාගේ ලකුණු ලබන්නා වූ මුර්ගයාගේ රූපයට නමස්කාර කරන්නා වූ පැහැදිලි කරනවා මුර්ගයාගේ රූපයට සහ ලකුණට මේ මුර්ගයාගේ රූපය සහ ලකුණ පිළිබඳව දේශන මාලාවකින් දේශන 4කින් පමණ මුර්ගයා කවුද? මුර්ගයාගේ රූපය මොකක්ද? මුර්ගයාගේ ලකුණ කුමක්ද? මේ සියල්ල ඊටාස පැහැදිලිව දේව වචනය තුලින් පැහැදිලි කර දුන්නා. දේව වචනය තුලින් මනුෂ්‍ය අදහස්වත් මනුෂ්‍ය අනුමාන කිරීමවත් මනුෂ්‍ය නිගමනවත් නොවේ. සුද්ධ ලියවිල තුලින්මයි ඒ සියල්ල පෙන්ලා දුන්නේ. ඒ නිසා අපට පුළුවන් මේ දේවල් නරඹලා පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. සුද්ධ ලියවිල කතා කරනවා මේ මුර්ගයාගේ රූපය සහ මුර්ගයාගේ ලකුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් දී තිබෙන නිසා. දැන් පැහැදිලිව අපි දන්නවා මේ මුර්ගයාගේ රූපයට নমස්කාර කරන මේක নমස්කාරය පිළිබඳව ප්‍රශ්නයක් බව මම පැහැදිලිව පුනා කියන කාරණය. සුද්ධ ලියවිල ලියා තිබෙන নমස්කාරය පිළිබඳව ප්‍රශ්නයක් කියන කාරණේ. මේ নমස්කාර කරන්නා වූ අයට රූපය නැත්තම් මේ ලකුණ ලබන්නා වූ අයට ඒ අයට අරිෂ්ඨ වන හට ගන්නවායි කියලා කියනවා. පළවෙනි ඒ මහත් වූ වසංගතය නිසා ඔබ කල්පනා කරන්න ඕන ඔබ කාගේ මුද්‍රාවද? දෙවියන් වහන්සේගේ මුද්‍රාව ලබනවද? මුර්ගයාගේ ලකුණු ලබනවද කියන කාරණේ. මේ දෙවියන් වහන්සේගේ මුද්‍රාව කුමක්ද කියන කාරණයත් සුද්ධ ලියවිල තුලින්ම පැහැදිලි කර දෙනු ලැබුවා. ඒ නිසා අපට විශේෂයෙන් ආරාධනා කරනවා මේ ඉගෙන ගත්තා වූ පහුගිය පාඩම් නරඹන්ටේ කියන දෙවෙනි ඇවිල්ලා ඒ වසංගතේ හෙළනු ලැබුවා. ඒක මුහුදට හෙළුවායි කියලා කියනවා. මුහුද ලේවුනායි කියලා කියනවා. හරි ලස්සනයි මේ දේවල් අපි තේරුම් ගත්ත පහුගිය පාඩමෙන් ඒ පළවෙනි වසංගතයේ සිට පස්වෙනි වසංගතය දක්වා අපි ඉගෙන ගන්නකොට අපි තේරුම් ගත්තා. උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේ ගලව ගන්නට යන්නේ. මම ආර්දනා කරනවා ඔබට පසුගිය පාඩම නරඹන්ටේ කියලා. උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේ ගලවන්ට යන්නේ පීඩා තුලින් බව අපි සාක්ෂි සහිතව අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ මේ දේ කරලා පෙන්වුව පරණ කිව්සමි. උන්වහන්සේ කරලා පෙන්වුවේ ඇයි? ඒ සියල්ල ලියා තිබෙන්නේ ඇයි? සුද්ධ ලියවිල කියන කාලවල කෙලවර සිටන ඔබගේත් මගේත් ශක්තිය නැත්නම් අධිහිල ශක්තිමත් වන පිණිස අවවාද අනුශාසනා පිණිස කියලා. උන්වහන්සේ ඒදා ඊශ්‍රායල් සනගව මිස්රයේ වහල් බවින් කොයි ආකාරයෙන්ද ගලවගත්තේ? ඒ ආකාරයෙන්ම තමයි ඒ ආදර්ශය ඔබට දීලා තිබෙනවා. උන්වහන්සේ අවසාන වසංගතයේ තමයි ඊශ්‍රායල් සනගව ඒ මිස්රයේ වහල් බවෙන් ගලවගත්තේ උන්වහන්සේ. වසංගත 10ක් එන්න සැලසුවා. ඒ ආකාරයෙන් උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ පාපේ වහල් බවින් ඔබවත් මාවත් අරගෙන මේ මහත් වූ බබිලෝනියෙන් ඒකත් හරි ලස්සනට මේ 6 වෙනි වසංගතය අපි ඉගෙන ගන්නකොට ඔබට තේරෙයි කොයි ආකාරයෙන්ද උන්වහන්සේ පෙර ඒ දේ පෙර නැත්නම් පරණ ගිවිසුමේ ඒ දේ සිද්ධ වෙන්න සලස්සලා ඒ පූර්ව ආදර්ශය උන්වහන්සේ ඔබටත් මටත් මේ 6 වෙනි වසංගතය තුලින් දීලා තියෙන කියන කාරණේ. හරි අලංකාරයි මේ දේවල් අපි ඉගෙන ගන්නකොට. ඕනෑම විවෘත මනසකින් බලන්නා වූ මේ විශේෂයෙන් මේ සුදු ඉගැන්වීම් විශේෂයෙන් මේ දේශනාත්ස බලන්නා වූ ඉගෙන ගන්නා වූ විවෘත මනසකින්
ඔළුව අන්ධ කරගෙන ඔබට මේ සුද්ධ සත්‍යතාවය නැත්නම් මනස අන්ධ කරගෙන ආලෝකය වසාගෙන ඔබට මේ සුදු සත්‍යතාවයේ තේරුම් ගන්නට හැකියාවක් නැහැ. ඔබ මනස විවෘත කරන්න ඕන. සුද්ධාත්මයන් වහන්සේට ඔබකට උගන්වන්නට ඔබ ඉඩ දෙන්න ඕන. මම ඉගෙනගත්තේ හරිද වැරදිද කියන කාරණේ මේ සුද්ධ සත්‍යතාවය තුළින් ඔබ අවබෝධ කරගන්නට ඕනේ. විවෘත මනසකින් ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි දැන් මම මගේ මිත්‍රයන් මට එවන ඒ මගේ YouTube channel එකේ ඉන්නා වූ ඒ ප්‍රේක්ෂකයන් එවන්නා වූ ඒ සියලු ඉගැන්වීම් මම හරි විවෘත මනසකින් බලන්නේ. ඒ විවෘත මනසකින් බලනකොට ටක් ගාලා මට වැටහෙනවා මට පේනවා මේක සුද්ධ ලිවිල්ල දෙන්න මේ බයිබල් පාඩවලට එකක නෑ මේවට පරස්පර විරෝධී කියන කාරණේ. එතකොට ඒ වගේම ඔබටත් තියෙන්නට ඕන හැකියාවක් මේ ඉගෙන ගන්න දේ විවෘත මනසකින් බලලා කොහෙද මේකට එකගොඩ වෙන්නේ කියන කාරණේ පැහැදිලි කර දෙන්නට. ඒකයි අපි සුද්ධ ලිවිල්ල ඉගෙන ගැනීමේදී අපි මේ විදිහට සුද්ධ ලිවිල්ල ඉගෙන ගත යුත්තේ. ඒ නිසා දැන් ඔබට පැහැදිලි වෙනවා ඒ පහුගිය පාඩම තුළින් අපි ඉගෙන ගත්තා උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ගලව ගන්නට යන්නේ කොයිකද මේ වසංගත තුළින්. හැබැයි උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා කොහොමද ජය ගන්නාට මේ වසංගතයෙන් වලින් පීඩාවෙන්ට දෙන්නේ නැහැයි කියන කාරණේ. උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ ආරක්ෂා කරනවායි කියන කාරණේ. ඒ නිසා ඒ ඇෂුරන්ස් එක නැත්තම් ඒ පොරොන්දු උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. දැන් අපි යන් 6 වෙනි වසංගතයට. 6 වෙනි වසංගතේ මෙතන අපිට හම්බෙන එල්දරව් 16 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 12 වෙනි පදේ. එල්දරව් 16 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා සවෙනියා තමගේ පාත්‍රයේ මහ ගඟෙහි එනම් ඒප්‍රාත් ගංගාවේ වැගිරුවේ එවිට නැගිනහිර දිශාවෙන් එන රජුන්ගේ මාර්ගයේ සාධන පිණිස එහි වතුර සෙවී ගියේය. දැන් අපි මේ කාරණය පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙතන කියනවා සවෙනියා තමගේ දේවදූතයා තමගේ පාත්‍රය මහා යුප්‍රටිස් ඒප්‍රාත් ගඟ කියලා කියන්නේ එදා හඳුන්වන්නේ යුප්‍රටිස් කියන ගඟට කියන තවත් නමක් තමයි ඒප්‍රාත් කියලා මෙතන හඳුන්වන්නේ. එතකොට මේක සබහවටම මේ දේශයේ තිබෙන යුප්‍රටිස් ගඟ අපි දන්නවා බොහෝ දේවල් උන්වහන්සේ ලියා තිබෙන්නේ ආත්මිකව සංකේතාත්මකව තමයි එල්දර පොතේ බොහෝ දේවල් ලියලා තිබෙද්දා මේ වාක්‍ය තුල අපිට හම්බ වෙනවා ඒ පාත්‍රය යුප්‍රටිස් ගඟට වත් කරා නැත්නම් ඒප්‍රාත් ගඟට වත් කරායි කියලා ඊට පස්සේ එහි ජලය වියලී ගියායි කියලා මේවා සියලු දේවල් සංකේත බව අපි තේරුම් ගන්නවා. හැබැයි මේ දේ පරණ ගිවිසුමේ පැහැදිලිව ඒක සදා සිද්ධියක් ලෙස සිදු වී තිබෙනවා අවස්ථා දෙකක සිදු වී තිබෙනවා. ඒ දේවල් අපි මේක ඉගෙනගෙන ඒ දේ උන්වහන්සේගේ පැමිණීමේදී ඒ බබිලෝනිය තුලින් උන්වහන්සේගේ සෙනඟව ගලවා ගන්නා ආකාරය ආත්මික බබිලෝනිය තුලින් උන්වහන්සේගේ සෙනඟව ගලව ගන්නා ආකාරය ලස්සනට පැහැදිලි කරලා තිබෙනවා. ඊට පස්සේ කියනවා නැගිනහිර දිශාවෙන් එන රජුන්ගේ මාර්ගයේ සාධන පිණිස. කවුද නැගිනහිර දිශාවෙන් එන්නා වූ මේ රජුරු මේ 6 වෙනි පීඩාවේදී නැගිනහිර දිශාවෙන් උන්වහන්සේගේ ඒ රජුරුවන්ගේ පැමිණීමේ සංකේතය අපි දකින්න යනවා. හැබැයි 7 වෙනි පීඩාවේදී තමයි උන්වහන්සේගේ ඒ මහත් වූ පැමිණීම මුළු ලෝකයම දකින්න යන්නේ. හොඳයි අපි කියවමු. දැන් අපි දන්නවා මේකේ පැහැදිලිවම ආධ්‍යාත්මිකව තේරුමක් තිබෙන්නේ. ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ යුප්‍රටිස් ගඟ වියලී යාම පිළිබඳව පරණ ගිවිසුමේ සඳහා වෙන්නව කතා වස්තුවක් එල්තරව 18 වෙනි පරිච්ඡේදයේ ඔබට මතක ඇති 4 වෙනි පදේ කියනවා මොකද්ද කියන්නේ එල්තරව 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මම ඔබට කියවන්න කැමති තවද මාගේ සෙනගිනි ඇගේ පාප වලට හවුල් නොවන පිණිසත් ඇගේ පීඩාවට හසු නොවන පිණිසත් ඇකෙන් ඉවත්ව වරලා කියන හඩක් ස්වර්ගයෙන් හමුනායි කියලා කියන කාරණේ නිසා අපි තේරුම් ගන්න ඕන දැන් මෙතන කතා කරනවා බබිලෝනියෙන් ඉවත් වෙන්නේ කියන පණිවිඩේ පැහැදිලිව කතා කරනවා. එතකොට මේ එල්දරව් පොතේ කතා කරන්නේ ආත්මික බබිලෝනියෙන් පිටත් වෙන්නේ කියන කාරණේ. මොකද අද බබිලෝනිය නැහැනේ. නම පැහැදිලිව එල්දරව් පොතේ කතා කරන්නේ ආත්මික බබිලෝනියෙන් පිටත් වෙන්නේ කියන කාරණේ. නමුත් මේ දේ ඒ ස්වභාවික නැත්තම් ඒ තාත්වික නැත්තම් ඒක සබෑලස ඉෂ්ට වුණා කොහෙද? පරණ ගිවිසුමකට මතක ඇති ඔබගේ අවධානය යොමු කරන්න කැමති බබිලෝනිය අධිරාජ්‍ය විතර බබිලෝනිය අධිරාජ්‍ය වැටෙන්නා වූ අවස්ථාවේදී ඔබට මතක ඇති නැගෙනහිර දිශාවෙන් කවුද ආවේ? මේක බලන්න කොච්චර අලංකාරද කියලා මේ දේවල් මේ සුද්ධ ලියවිල්ල එල්තරව පොතේ ලියා තිබෙනවා මේ සුද්ධ සත්‍යතාවය අපි සසඳන්න ඕනේ පරණ ගිවිසුමේ බොහෝ කාරණාත් එක්ක. ඒකට තමයි අපිට පැහැදිලි වෙන්නේ උන්වහන්සේ ඒ තේම
ආත්මීකව නැත්නම් උන්වහන්සේ කොජාකාරෙන්ද උන්වහන්සේගේ සෙනගව ගලව ගන්නට යන්නේ කියන කාරණේ. දැන් ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ එල්තරා පොතේ ආත්මික බබිලෝනිය ගැන පැහැදිලිව ලියා තිබෙන එල්තරා පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 16 සිට පළවෙනි පදයේ සිට 10 දක්වා එල්තරා පොතේ 17 සහ 18 වෙනි පරිච්ඡේද කතා කරන ආත්මික බබිලෝනිය ගැන. අපි එල්තරා 13 වෙනි පරිච්ඡේදයේදී අපි ඉගෙන ගත්තා. හැබැයි 17 සහ 18 අපි ඉදිරියේදී ඉගෙන ගන්න යනවා. ලබන ඊළඟ පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ මේ බබිලෝනිය කවුද? බබිලෝනිය තුල ක්‍රියා කරන්නේ කවුද කියන කාරණේ. දැන් අපි යම් පරණ ගිවිසුමට. පරණ ගිවිසුම බබිලෝනිය වැටීම පිළිබඳව අපිට හම්බ වෙනවා දානියෙල් 5 වෙනි පරිච්ඡේදයේ. දානියෙල් 5 වෙනි පරිච්ඡේදයේ බබිලෝනිය වැටීමේදී කවුද ආවේ? නැගෙනහිර දෙසින් කවුද ආවේ? රජවරුන් දෙන්නෙක් ආවා. කවුද? සයිරස් සහ දාරියස් කියන රජවරුන්. මේත පර්ෂියාවේ රජවරුන් නැවිලා මොකද කරේ? ඒ අය කොහොමද බබිලෝනියට ඇතුල් වුනේ? බබිලෝනිය අධිරාජ්‍යයට ඇතුල් වුනේ ඒ යුප්‍රටිස් ගඟේ වතුර හැරෙව්වා. හරවලා ඉවල මොකද උන්ට ඒ නගරයට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒක හරවලා මොකද යුප්‍රටිස් ගඟ ගලා ගියේ බබිලෝනිය අධිරාජ්‍යයේ යටින් නැත්නම් තාපේ යටින් ඒ දේශීය ශාස්ත්‍රීක කරමින් තමයි යුප්‍රටිස් ගඟ ගලාගෙන ගියේ. සතුරු හමුදාවන්ට විශේෂයෙන් මේ මීත පර්ෂියන් අධිරාජ්‍යයේ යුද හමුදාවට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ නගරයට. ඒ අය මොකද කරේ? ඒ අය සිද්ධ ලිවිල කියනවා එල්ද්‍රාපොත දානියෙල් 5 වෙනි පරිච්ඡේදයේ හැරෙව්වායි කියලා. ඊට පස්සේ ඒක බියල බිම හදාගත්තායි කියලා ඒ තාපයේ යටි නගරයට ඇතුල් වෙන්න. ඒ ආකාරයෙන් ඔබ දන්නවා දානියෙල් 5 වෙනි පරිච්ඡේදයේදී මොකද වුනේ? බබිලෝනිය වැටුණා. පිත්තියේ අකුරු ලියනු ලැබුව අපට මතක ඇති. ඒ දෙවියන් වහන්සේගේ උදහස් සමාන ඒ රජයේ පීඩාවෙන් නැත්තම් බබිලෝනිය අධිරාජ්‍ය ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ පීඩාවෙන් මේද පර්ෂියන් අධිරාජ්‍යය ඇවිල්ලා ඒ දෙවියන් වහන්සේගේ සෙනඟ ගලවගත්තා වූ ආකාරය හරි ලස්සනට සංකේතාත්මකව 6 වෙනි පීඩාවේදී අර ලස්සට විස්තර කර දී තිබෙනවා. අපේ සහෝදර සහෝදරිය මේ දේවල් අපි සසදලා ඉගෙන ගන්නකොට තමයි අපිට හරි ලස්සනට වැටහෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒක ඒ ආකාරයෙන්ම සිදුනා වගේ ඔබට මේ මෑතකදී ඔබ මම විශ්වාස කරනවා ප්‍රවෘත්ති බලනවා ඇති කියලා. ඔබට මතක ඇති අපි හැමෝම දන්නවා ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධව. ඔබ ඒ අවස්ථාවෙත් දැන් දන්නවා අපි ඉරාකයේ තිබෙන්නේ මේ බබිලෝනිය තිබුණා ස්ථානය දැන් ඉරාකේ. ඔබ දකින දෙයක් තමයි මේ තවමත් යුප්‍රටිස් ගඟ ගලා යනවා. එතන ඔබ දන්නවා ඩෑම් එකක් නැත්නම් එතන වේලක් හදලා තිබෙනවා. ඒ වේල්ල වැහුවා කවුද? එතනින් වියලවීම හදාගත්ත කවුද? ISIS ත්‍රස්තවාදී. මම ඔබට ඒකට අදාළ ඒ CNN නිවුස් එක මම ඔබට මෙතන පෙන්නනවා. මම කැමතියි ඔබගේ අවධානය ඒ දෙයට යොමු කරන්න. මම ඒ ලින්ක් එක ඔබට තබා තිබෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. එතන පැහැදිලිව මේ මට සවුන්ඩ් එක දෙන්න බැරුව ගියා. මේක හරි ලස්සනට කියනවා මේ වීඩියෝ ක්ලිප් එක ප්ලේ කරපුවම අපිට හොයා ගන්න පුළුවන්. මෙතන දැන් ඒක ඒ යුප්‍රටිස් ගඟ හඳුන්වන්නේ රමාජි කියන ඒ නමින් තමයි හඳුන්වන්නේ. එතකොට මේක කොයි ආකාරයෙන්ද ඒ ISIS ත්‍රස්තවාදීන් වහලා අවිහිර කරලා ඒ වියල බිම හදාගත්තේ කියන කාරණේ හරි ලස්සනට මෙතන මේ CNN නිවුස් වල මේක 2015 සිදු වුණා වූ කාරණයක්. එතකොට මේකද එතකොට මේ කතා කරන්නා වූ 6 වෙනි වසංගත අපි පැහැදිලිව දන්න දෙයක් තමයි ඒක එසේ නොවන බව. මොකද මේ දේ සිද්ධ වෙන්න යන ඉදිරි කාලයේදී බව අපි පැහැදිලිව දන්න දෙයක්. ඒ නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක මේ යුප්‍රටිස් ගඟ වියලි නැත්තම් වහලා අවීර කරලා සතුරාට පහද නැත්තම් ඒ නගරය ආක්‍රමණය කරන්නට අවස්ථා දෙකකදී උත්සාහ කරපු අවස්ථා අපිට හම්බ වෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕන එතන පැහැදිලිව උන්වහන්සේ කතා කරන්නේ උන්වහන්සේගේ පැමිණීමට පෙර සිදුවෙන්න යනා වූ කාරණයක් පිළිබඳව. ඒ නිසා නැගෙනහිර දෙසින් පැමිණියා වූ සයිරස් ඒ පුරාණ බයිබලයේ බබිලෝනියේ කුරුරිකමින් දෙවියන් වහන්සේගේ සෙනඟව ගලවගත්තා වගේම බලන්න අපි හරි ලස්සට මේ දේවල් සරලව උන්වහන්සේ දීලා තිබෙන හැටි නැගෙනහිරින් පැමිණෙන රජුන්ගේ රජවර ස්වාමිරුන්ගේ ස්වාමියාණන් වන අපේ කලුම්කාර යේසුස් වහන්සේ මොන කරන්ට යන්නේ උන්වහන්සේගේ සෙනඟව
ආත්මීක බබිලෝනියෙන් උන්වහන්සේ ගලව ගන්නට යනවා. මොකද ආත්මීක බබිලෝනිය මේ වන විට සැරසෙනවා. දෙවියන් වහන්සේගේ සෙනගව ඝාතනය කරන්නට, දෙවියන් වහන්සේගේ සෙනගව විනාශ කරන්නට යයි සැලසුම් කරනවා. ඒ නිසා අමතක කරන්නට එපා මේ සියල්ල උන්වහන්සේ පැහැදිලිව ඔබට කැඩපතක් හැටියට ලෙස උන්වහන්සේ මේ සියල්ල එල්තරව කර දී තිබෙනවා. ඒ නිසා දේ පීඩා කාලයෙන් පසු උන්වහන්සේ මේ වසංගත 10 තුලින් ඒ වචනේ මම ඔබට පෙන්නවා. අපි එල්තරව 7 වෙනි පරිච්ඡේදයේ මම කියනකොට පැහැදිලිව කතා කරනවා 14 වෙනි පදේ මගේ ස්වාමිනේ ඔබ දන්නේ ඇයි උට කීම ඔහු කියන්නේ ඔහු මහත් පීඩා මැදින් එන්නෝය. කවුද මේ ගැලවෙන්න උස්සනක ගැන කතා කරනවා. ඔහු මහත් පීඩා මැදින් එන්නෝය. ඔහු තමුන්ගේ සලු බැටළු පැටවයන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. මතක තියාගන්න. මිත්‍යාව කියන දේ ශුද්ධ ලීවිල තුලින්ම අපිට අවබෝධ කරගන්නට හැකියාවක් තිබෙනවා. වෙන මනුෂ්‍ය අර්ථකථන අවශ්‍ය නැහැ. නිගමන අවශ්‍ය නැහැ. අනුමාන අවශ්‍ය නැහැ. ශුද්ධ ලීවිල නොපැහැදිලිව එල්තරක් ප්‍රදීප්තිනවා ආලෝකයක් දීප්තිනවා ශුද්ධ ලීවිල ලියා තිබෙනවා. ඒ නිසා පැහැදිලිව අපි දන්න දෙයක්. උන්වහන්සේගේ පැමිණීමේදී තමයි උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේ ගෙන යන්නට යන්නේ. අමතක කරන්න එපා. උන්වහන්සේගේ සෙනගව ගෙන යන්නට යන උන්වහන්සේගේ පැමිණීමේදී. ඒ නිසා 7 වෙනි වසංගතයේ නැත්නම් වසංගත 7 අවසානයේ තමයි එදා ඊශ්‍රායල් සෙනගව උන්වහන්සේ 10 වෙනි වසංගතයේ උන්වහන්සේ මුතාගෙන ගෙනාවා වගේ මිස්ර දේශයෙන් උන්වහන්සේ 7 වෙනි වසංගතයේදී උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ සෙනගව අරන් යන්නට යන නිසා මිත්‍යාව අපට පැහැදිලි සභාව වසංගත 4 පෙර ඔසවාගෙන ගන්නේ නැති බවත් අවසාන මේක තමයි මිත්‍යාව. අවසාන ඒකල දැන් විශේෂයෙන් අනිත් ක්‍රිස්තියානියා උගන්වන්නේ මොකද්ද? සභාව අන්තිම වසංගතට පෙරොසවා ගන්න අවසාන වසංගතයෙන් පසුව තමයි ඉදවන්න අරන් යන්නේ. මෙහෙම ශුද්ධ ලීලි ගැනීමක් නැති බව අපි මතක තියාගන්න ඕන. මොකද දෙව වචනේ පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ ගැලවීම එක එක්කෙනාට එක එක විදිහට එක එක හැන්දෙන් බෙදන්නේ නැහැ කියලා. උන්වහන්සේ ශුද්ධ ලීලි පැහැදිලිව කියනවා. පවුල් සුදු පවුල්තුමා කියනවා යේසුස් වහන්සේට පසුව යුදෙව්වකව ග්‍රීකයෙකව නැති බව පැහැදිලිව කරනවා. ඊළඟට උන්වහන්සේ අපි සියල්ලම ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නිසා ආබ්‍රහම්ගේ දරුවෙක් බවත් ආබ්‍රහම්ගේ වංශයට උරුමකාර බවත් ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැති තරන් වහන්සේ බවත් ඒ වචනේ පැහැදිලිව කියන නිසා ඔබ ග්‍රීකයෙක් වෙන්න පුළුවන් ඔබ ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන් ඔබ මොන දේශයකට අයිති වුණත් මොන ජාතියකට අයිති වුණත් අපි මතක තියාගන්න ඕන උන්වහන්සේ ඔබටත් මටත් එක හා සමානවමයි උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේ පුතත් පරදීර තිබෙන නිසා උන්වහන්සේ තරාතිරම් බලන්නේ මේ ජාතියට මේ විදිහට සලකන්න ඕනේ කියලා උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ ජාතියක් කියලා ඊශ්‍රායලසනක තෝරගත්තා. ඒ තෝර ගැනීමේ හේතුව තමයි අන්‍යයන්ට උන්වහන්සේ කවුද කියලා ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි උන්වහන්සේ අවසාන කාලේදී උන්වහන්සේගේ සෙනගව තෝරගෙන තිබෙනවා. අන්‍යයන්ට මොනවද කරන්නද මේ සුබ ආරංචි පණිවිඩ මේ ආලෝකයේ විතර අන්‍යයන්ට ගෙන යන්න. හැබැයි උන්වහන්සේ සලකන්නේ කොහොමද? හැමෝටම එක හා සමාන ඔබට මතක ඇති. දවස ආරම්භයේදී වැඩ කරන්න ආපු එක්කෙනාට දවස අවසානයේ වැඩ කරන්න ආපු කෙනාට සැලකුවේ උන්වහන්සේ එකම විදියට. එනිසා උන්වහන්සේ තරාතිරම් නොබලන තරන් උන්වහන්සේ කාටත් විශේෂත්වයක් කරන්ට යන්නේ නැහැ. මම ගුරුවරයෙක් කියලා මම දේශකයෙක් කියලා උන්වහන්සේ එහෙම විශේෂත්වයක් කරන තරන් වහන්සේ නෙවෙයි. ගැලවීම හැමෝටම එක හා සමානව උන්වහන්සේ දෙන තරන් වහන්සේ. නිසා එක්කෙනෙක්ව කලින් ගලවලා තව කෙනෙක්ව ඊළඟට සෙකන්ඩ් chance එකක් දීලා දෙවෙනි අවස්ථාවක් දීලා පස්සේ ගැලවිල්ලක් නැහැ උන්වහන්සේ. උන්වහන්සේගේ ගැලවීම මේ සෙනග උන්වහන්සේ ගලව ගන්නට යන්නේ සියලුම දෙනාව කිව්වේ උන්වහන්සේව අදහන්නා වූ අයව උන්වහන්සේ ගලවන්නට යන්නේ උන්වහන්සේගේ පැමිණීමේදී බව අමතක කරන්න එපා. මොකද උන්වහන්සේ තරාතිරම් බලන නොබලන තරන් වහන්සේ. අපි ඊළඟ පදයට යනවා. තාම 6 වෙනි පීඩාවෙන්නේ. දැන් අපි පැහැදිලිව තේරුම් ගත්තා කොයි ආකාරයෙන්ද ඒ ගංගාව ඒ පර්ණගීසමේ අවහිර කරලා ඒ දාරියුස් රජ ඒ බීදපෝෂණ අධිරාජ්‍ය ඇවිල්ලා ඉස්ටර් සනගව ගලවගත්තේ ඒ ආකාරයෙන්ම සංකේතාත්මකව උන්වහන්සේ 6 වෙනි පීඩාවේදී තුන නැගෙනහිරේ එන්නා වූ රජුන් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සනගව බේර ගන්නා වූ ආකාරය. ඊට පස්සේ කියනවා මේ කොටසම කියනවා කොහොමද 13 වෙනි පදේ තවද සර්පයාගේ කටිනුත් මුර්ගයාගේ කටිනුත් බොරු අනාගත වක්තෘන්ගේ කටිනුත් පැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් 3 දෙනෙක් නික්මෙනවා දුටුමි. මතක තියාගන්න. දැන් මේ අවස්ථාවේදී 6 වෙනි පීඩාවේදී ඔබ දකින 6 වෙනි
වසංගතයේදී ඔබ දකින්න දෙයක් තමයි කවුද ක්‍රියාත්මක වෙන්නේ? මුර්ගයා ක්‍රියාත්මක වෙනවා. බොරු අනාගත වක්තෘවරු අනාගතය පිළිබඳව දේව වචනය තුලින් වැරදි දේ උගන්වන අය ඊළඟට ඒ අය තුලින් ක්‍රියාත්මක වෙන්නේ කවුද? මේ වෙන දේශකයන් තුලින් නෙමෙයි. දේව වචනේ උගන්වන්නා වූ අය තුලින් ක්‍රියාත්මක වෙන්නේ කවුද? හාස්කම් කරන්නා වූ යක්ෂයන්ගේ ආත්මයන්. පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕනේ. මේ අවස්ථාවේදී විශේෂයෙන් 6 වන වසංගතයේ තව දුරටත් ඒ උත්සාහ කරනවා. සාතන් මුර්ගයාව පොළඹවනවා. අපි මේ පිළිබඳව පැහැදිලිව ඉගෙන ගත්ත මුර්ගයා කවුද කියන කාරණේ විතරක් නෙවෙයි අනාගතය පිළිබඳව විශේෂයෙන් එල්දරව් පොත අරගෙන වැරදි විදියට අර්ථකථනය කරමින් උගන්වන්නා වූ මේ බොරු අනාගත වක්තවරුන් වත් උන්වහන්සේ මේ සාතන් පුදුමාකාර විදියට පොළඹවනවා තව දුරටත් මොනවා කරන්නද මනුෂ්‍යයන්ව මුලා කරන්න. හැබැයි ඒ වචනේ කියන එතනම බලව මම සොරකුමෙන් නෙමෙයි මේ ස්වර්ගයේ පැමිණීම ගැන අපි මීට පෙර ඉගෙන ගත්තා. කාටද ස්වර්ගයේ පැමිණීමක් වෙන්න යන උන්වහන්සේගේ පැමිණීම මේ පිළිබඳව සූදානම් නොවන කෙනාට මේ එක කනකින් අහලා තවත් කනකින් පිට කරන කෙනාට තමයි උන්වහන්සේගේ පැමිණීම ස්වර්ගයේ පැමිණීම වගේ වෙන්න යනයි දන්නේ නැහැ. හැබැයි අපේ තරන් වහන්සේ එන්ට පෙර සියල්ල එල්තරා කර තිබෙනවා. ඒක දැනගෙනකට සූදානම් වීම ඔබගේත් මගේ වගකීම සහ යුතුයකම. ඒක නොසලකිරීමක් කමින් අමතක කරලා දාම ඔබගේ තෝරා ගැනීම. හැබැයි ඔබට එදාට උන්වහන්සේගේ පැමිණීම ස්වර්ගයේ පැමිණීම වගේ වෙන්න යනවා. ඒක තමයි පැහැදිලි උන්වහන්සේගේ පැමිණීම හැමෝම දකින්න යන බව අපි තව බයිබල් පාඩ කීපයකින් ඉගෙන ගන්නවා. කවුද මේ පීඩාවෙන් බේරෙන්න යන්නේ? නග්නව ඇවිද තමාගේ ලැජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමන්ගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්න ආශිර්වාද ලද්දේ කාගේ වස්ත්‍රද? ඊට පස්සේ කියනවා 16 වෙනි පදේ ඔහු හේබ්‍රිය භාෂෙන් හර්මෙගෙදෝන් කියන ස්ථානයට උන් රැස් කරායි කියලා. මේ පිළිබඳව විශේෂිත වූ දේශනා දෙකක් මේ අවසාන මහා සටන පිළිබඳව කර තිබෙනවා. ඔබට ලින්ක් එක මේ අවස්ථාවේදී ඔබට ඉදිරියේ තබනවා. සුද්ධ ලේවිල තුලින් මේ හර්මෙගෙදෝන් කියන මේ කාරණේ පිළිබඳව පැහැදිලි කර තිබෙනවා. කවුද මේ හාස්කම් කරන්න යන්නේ? වෙන කවුද? අනිකුත් බෞද්ධ ආගමේ ඉන්නා වූ නැත්නම් Hindu ආගමේ ඉන්නා අයද නෑ. කවුද කරන්න යන්නේ? බොරු අනාගත වක්තෘවරුන් නැත්නම් සුද්ධ ලියවිල ලියා තිබෙනවා මේ අනාගත වාක්‍ය එල්දරව් පොතේ ලියා තිබෙනවා අනාගත වාක්‍ය වැරදි ලෙස මිනිසයන්ට උගන්වන්නා අය තමයි කවුද ක්‍රියාත්මක වෙන්නේ? සාතන් ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව කතා කරනවා. දැන් මේ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි අනතුරු යැගීමක් කර තිබෙනවා. එහෙනම් උන්වහන්සේගේ නාමය දරාගෙන සාතන්ට පුළුවන්ද? නැත්නම් මිනිසයන් තුලින් දැන් උන්වහන්සේගේ විශ්වාසගේ නාමය දරාගෙන ඉන්නව අය තුලින් සාතන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? නැත්නම් ආස්කම් කරන්න පුළුවන්ද? සුතලිල පැහැදිලිව කියනවා. මතේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 21 23 දක්වා ඔබ කිව්වොත් පිළිතුර ලියා තිබෙනවා. ස්වාර්ගයේ සිට මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී කියන සියල්ලම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වක කවුද මේ? ඔබගේ නාමයෙන් උන්වහන්සේගේ නාමය දරාගෙන තමයි මේ සුද්ධ ලියවිල්ල ලියා තිබෙනා වූ අනාගත වාක්‍ය මොනවා කරන්නේද? තේරුම් කරලා දෙන්න ඒ අය උත්සාහ කරන්නේ. මම කිව්වනේ 70%ක් විතර අරගෙන 30ක් ගානට කලවම් කරනවා. අසත්‍ය නැත්නම් මුලාව එකතු කරලා මිනිසයන්ගේ අන්දන අවස්ථාවලට මිනිසාව මුලා කරන්නට අද සාතන් මේ බොරු ගුරුවරුන් නැත්නම් බොරු අනාගත වක්තෘවරුන් පාවිච්චි කර තිබෙනවා. මේ අවසාන අවස්ථාවේදී ඇවිල්ලා කියන්න යනවා. අපි යක්ෂයන් දුරු කළා. මහා හාස්කම් කළා. මේ එල්තරව පොතේ කතා කරනවා මේ කාරණා හරි ලස්සනට යේසුස් වහන්සේ උන්වහන්සේ පැවසුවා. උන්වහන්සේ මොනවද කියන්නේ? එවිට මම කිසි කලකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නේ නෙමි මා කෙරේ නහක් හොයන්ට කියලා කියනවා. ඇයි මේ සියල්ල කරලා තියෙන්නේ? අනාගත නැත්තම් එල්තරව පොතේ ලියා තිබෙනවා මේ අනාවක කියලා තියෙන්නේ. ඊළඟට හාස්කම් කරලා තියෙන්නේ. එතකොට බලවත් ක්‍රියා කරලා තිබෙන්නේ. උන්වහන්සේගේ නාමය දරාගෙන හැබැයි පියාණන් වහන්සේගේ කැමැත්ත නොකර පියාණන් වහන්සේගේ කැමැත්ත කොමක්ද කියන දේ වෙනම දේශනාවකින් මම ඔබ ඉදිරියේ තබා තිබෙනවා. සුද්ධව සිටීම පියාණන් වහන්සේගේ කැමැත්ත මොකක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියන කාරණේ. මේ දේ ඔබ තුල සම්පූර්ණ කරගන්නේ නැතුව ඔබ කොච්චර අනාවක කිව්වත්
පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව ඔබ කොච්චර එල්දරව් පොත උගන්වන්නට උත්සාහ කරා මේ අනාගත වාක්‍ය විස්තර කරන්න උත්සාහ කරත් ඒ තුල සුද්ධාත්ම මඟ පෙන්වීම නැති බව ඔබ තේරුම් ගන්නට ඕන. පියාණන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා ඔබ සොයන්නට ඕන. මම විශේෂයෙන් මේ පියාණන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා වෙනම දේශනාවකින් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. යම් කෙනෙකුට අවශ්‍ය නම් ඉල්ලන්න මම මේ ලින්ක් එක ඔබට දෙන්නම්. එතන පැහැදිලිව කියනවා පියාණන් වහන්සේගේ කැමැත්ත පුත්‍රයන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියන කාරණේ. සුද්ධව සිටීම කොහොමද සුද්ධව සිටින්න ඕනේ කියන කාරණේ සුද්ධ ලියවිලේ ලියා තිබෙනවා. මතක තියාගන්න මෙතන කියන්නේ කවද ආරක්ෂාවෙන් තියන්නේ? තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්න. මතක තියාගන්න. මොන වස්ත්‍රද? මොන වස්ත්‍රද කියන කාරණේ අපි පැහැදිලි කරගන්න ඕන. ඒ නිසා ඔබට මේ හාර්මගෙදෝන් කියන පිළිබඳව ඒ දේශනේ ඔබට මේ ලින්ක් එකට ගියොත් ඔබට හොයාගන්නට පුළුවන්. ඒ අවසාන මහා සටන දේශනා දෙකකින් මේ හාර්මගෙදෝන් කියන මේ කාරණේ ඔබ ඉදිරියේ තබා තිබෙනවා. ඒ නිසා පැහැදිලිව වස්ත්‍ර ආරක්ෂා කරගන්නයි ආශිර්වාද වෙන්නට යන්නේ. වස්ත්‍ර ආරක්ෂා කරගන්නයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පැමිණීමේදී ඒ මහත් වූ වසංගතයෙන් ආරක්ෂා කරගන්නට යන නිසා අපි පැහැදිලිව දැන් අවබෝධ කරගත්තා. අයි උන්වහන්සේගේ පැමිණීම ස්වර්ගීය පැමිණීමට සමාන කර තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මොන වස්ත්‍රද අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණේ. යසායාගේ පොතේ 61 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ මොනවද කියන්නේ? මම ස්වාමීන් වහන්සේ තුල බොහෝ සෙයින් ප්‍රීතිවන්නේ නෙමෙයි. මාගේ ආත්මේ මාගේ දෙවියන් වහන්සේ තුල සන්තෝෂ වන්නේ මග්නසාද මනාලයා පූජක මකුටය තමන්නාක් මෙන්ද මනාලී යගේ ආභරණ පැඳ ගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැලවීම නැමැති වස්ත්‍ර මට පැළඳූසේක. ඔබත් මමත් උන්වහන්සේ අපේ පෞද්ගලික ගැලුම්කාරයාට පිළිගන්නකොට ඔබටත් මටත් උන්වහන්සේගේ ඒ නොමිලේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ඔබටත් මටත් පළඳවනවා. හැබැයි අද බොහෝ ක්‍රිස්තියානියෝ මොනවද කරන්නේ? ඒ පළඳුවට පස්සේ අපි ගැලවිලා අපිට ඕන විදියට ජීවත් වෙන්න ඕන දෙයක් කන්න පොන්න පුළුවන්. අපිට කැමැත්ත කරලා අයි අපි ගැලවිලා නෙන්නේ. ඒ වචනේ කියන ඒ වස්ත්‍ර දුන්නා වස්ත්‍රය ආරක්ෂා කරගන්නයි ආශිර්වාද ලත් එක් වන්නට යන්නේ. ඒ ආරක්ෂා දුන්න වස්ත්‍රය ආරක්ෂා කරගෙන උන්වහන්සේගේ පැමිණීම දක්වා විශ්වාසවන්ත වෙන්න කෙනයි උන්වහන්සේ ඒ මහත් වූ අසංගතේ හතේදී ආරක්ෂා කරගන්නට යනවා. ඒතර පැහැදිලිව ඊට පස්සේ කියනවා ධර්මිෂ්ඨකම නැමැති සලුවද මට පෙරූසේක. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් ඔබවත් මාවත් වසුපුවම ඔබෙත් මගෙත් වගකීම මොකද්ද? ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ආරක්ෂා කර ගැනීම. අද බොහෝ කිතුණුවන් කරන්නේ මේ වස්ත්‍රය පැළඳුවාට පසුවේ මොකද කරන්නේ? වස්ත්‍රය පැළඳලා තියෙන්නේ. දැන් අපි ගැලවිලා අපිට ඕන විදියට ජීවත් වෙන්න හැකි. ඇයි? අපේ පෙරපව් වර්තමාන පව් කරන්න තිබෙන පව් මේ සියල්ලටම උන්වහන්සේ කමාව දීලා එනිසා ඕන විදියකට ජීවත් වෙන්න හැකි. මතක තියාගන්න. ඔබට දුන්නා වූ වස්ත්‍රය ඔබ කිලිටි කරගන්නේ කොහොමද? සුද්ධ දේ වචනේ පැහැදිලිව කියනවා නොපනත්කම් කිරීමෙන්. ඔබට උන්වහන්සේ අඳුවා වූ සුද්ධ වූ වස්ත්‍රය ඔබව සුද්ධ කරලා ඔබව පවිත්‍ර කරලා උන්වහන්සේගේ ලෙයින් ගෙනල්ලා තබුවම ඒ වස්ත්‍රය කිලිටි නොකර නොගැනීම ඔබගෙත් මගෙත් යුතුයකම. හැබැයි අපි මොනවද කරන්නේ? උන්වහන්සේගේ අනුග්‍රහය තියෙන නිසා අපිට ඕන දෙයක් කර හැකියි. ඕන දෙයක් උන්වහන්සේගේ අනුග්‍රහය තිබෙන ඔබටත් මටත් දී තිබෙනවා. දේවචනේ කියන එහෙම උන්වහන්සේගේ අනුග්‍රහය තිබෙන නිසා පෞල්තුමා කියන අපි පව් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔබ මේ දේ කරනවා නම් පාපේ නොපනත්කම පැහැදිලිව. චුද්දලිවිල යෝහන් පොතේ කතා කරන එක යෝහන්ගේ පොතේ. නොපනත්කම පාපයේ පව් කිරීම පනත් කඩ කිරීම මොන පනත්ද? දසාඥා පනතේ තිබෙනවා පනත් 10 කඩ කිරීම තමයි නොපනත්කම. ඒක අපි තේරුම් ගන්න ඕන. යාකෝබ් කියනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකලක් කඩ කළේ නම් ਉਹ සියල්ලටම වරදකාරයෙක් කියලා. එනිසා මතක තියාගන්න පනත් 9ක් කරලා නැහැ. ගොඩාක් අයට රිදෙනවනේ. ගොඩාක් අයට දැනෙනවා මේ හතරවෙනි පනතට එනකොට. අනිත් පනත් 9ම අපි කරන්න අපි ලෑස්ති. නමුත් හතරවෙනි පනතට නෑ. ඒක අපිට හැමදාම සබත්. මතක තියාගන්න. ඔබට දුන්නා ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයේ කිලිටි නොකර කරගෙන නොගන්නා වූ කෙනාටයි උන්වහන්සේ මේ මහත් වූ සංගතයේදී ආරක්ෂා කරන්නට යන්නේ. අමතක කරන්න එපා. ඒ නිසා උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න යන්නේ 7 වෙනි වසංගතයේදී. මේ 7 වෙනි වසංගතයේදී කාරණා දෙකක් සිද්ධ වෙන්න යනවා. මොකක්ද මේ කාරණා දෙක? පළවෙනි කාරණේ තමයි මොකද විශාල භූමිකම්පාවක් සිද්ධ වෙන්න යනවා. මේ 7 වෙනි වසංගතය ඔබ කියවලා බලන්න. මේ අවස්ථාවේදී මහා භූමිකම්පාවක් සිද්ධ වෙන්න යනවා. ඊළඟට ඒ මහා ගල් වර්ෂාවක් සිද්ධ වෙන්න යනවා. මේ කාරණා දෙක
විශේෂිත වූ කාරණා දෙකක් උන්වහන්සේගේ එතන පැහැදිලි කරනවා මිනිසුන් පොළොව මත සිටිදා පටන් ඒ වගේ භයානක භූමිකම්පාවක් පොළොවේ සිදු වෙලා නැහැ කියලා මුළු පොළොවම දෙතරන්ට යනකොට මතක ඇති. උන්වහන්සේ නොවගේ ජලගල්මේදී ඒ සෙනගව විනාශ කළා වූ ආකාරය ඒ සෙනගව විනාශ කළා වූ ආකාරය මට එක එක දේශනා වන්නා වූ ලින්ක් වන්නා වූ මගේ ඒ සහෝදරයා මට මේ සදාකාලය පිළිබඳව හොඳ වීඩියෝ එකක් කළා මම ඒ සහෝදරට ස්තුතිවන්ත වෙනවා මොකද මම හරි කැමතියි මේ දේවල් නරඹන්න මොකද එතන පැහැදිලිව ඒ කතා කරන ඒ දේශකයා කතා කරනවා සදාත් ගැලවෙන්නව අය සදාකාල ජීවනය නොගැලවෙන්නව අය සදාකාල ගිනිවිලෙහි එක සදාකාලයක් තීත් යනවායි කියන කාරණය යම් යම් බයිබල් පද කීපයක් අරගෙන ඒ දේශනේ එකයි තියෙන්නේ නමුත් මම දන්නවා තව බයිබල් පාඩ 3-4ක ඒ පිළිබඳව සඳහන් වෙනවා ඒ පිළිබඳව අපි ඉගෙන ගන්න ශුද්ධ ලියවිලි සත්‍යතාවය මොකක්ද කියන කාරණේ එනිසා නැවත වරක් ඔහුට ස්තුතිවන්ත වෙනවා ඒ වීඩියෝ එක මට යොමු කිරීම ගැන අපි ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරමු නිසා මේ අවස්ථාවේදී අපි පැහැදිලිව දකින දෙයක් තමයි උන්වහන්සේ මේ මහත් වූ ගල් වර්ෂාව කොහෙටද ආවේ ඔබට මතක ඇති පරණ ගියස්සේ ඊජිප්තුවට ආවා දෙවියන් වහන්සේගේ දරුවෝ ඒ වෙලාවේ හිටියද මතක තියාගන්න ඊජිප්තු දේශයට මෙහි මහත් වූ වසංගත එනකොට කොහෙද මිස්ර දේශයේ ඒ වසංගත එනකොට ගල් වර්ෂාව එනකොට ඊශ්‍රායලක එතන නමුත් උන්ට වරදක් උන්ට කරදරයක් නේ නැහැ මොකද දෙවියන් වහන්සේ උන්ගේ රැකවරණය වුණා ඔබට මතක ඇති භූමිකම්පා මේ මහත් වූ පීඩාවට දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේ ආරක්ෂා කරන බව පුරුදු වෙලා තිබෙනවා. දැන් අපිට හම්බෙනවා මේ අවස්ථාවේදී ඒ ධාවන වසංගතයේදී විශේෂයෙන් මම ඔබගේ අවධානය ඔබ ගෙනියන්න කැමති මිස්ර දේශයේ ඊශ්‍රායල් සෙනඟට ඉන්නව අතරේදී ආවව 10 වෙනි පීඩාව කුළුඳුලම් මැරීම. දෙවියන් වහන්සේ උන්ව ආරක්ෂා කළේ කොහොමද? උන්ට කිව්වා බැටළුවෙක් මරලා ඔහුගේ ලේ බැටළුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලවුම් කරතරන් වහන්සේ බැටළු ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන ඒ සංකේතාත්මකව ඒ ලේ උළුහබේ තවරුවා වූ සියලුම කුළුඳුලන් උන්වහන්සේ ආරක්ෂා කළා. මතක තියාගන්න දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟව ආරක්ෂා කරන්නේ මෙන්න මේ ආකාරයෙන්මයි. උන්වහන්සේගේ ලෙයින් සෝදා පවිත්‍ර කරගත්තා ඒ අපි කියුවා තවන්ගේ සලු ආරක්ෂා කරගන්නා තමයි ආශිර්වාද ලබන්න. ඒ අයව තමයි ආරක්ෂා කරන්න උන්වහන්සේ පුරුදු වෙලා. එහෙම නැතුව දුන්නා වූ සලුව කිලිටි කරගන්නා වූ අයව ආරක්ෂා කරගන්න යන්නේ නැහැ. ඔබ ඉදිරියේ තබා තිබෙනවා මට මේක සිංහලට පරිවර්තනය කරගන්න බැරුව ගියා. ඒ ඊශ්‍රායල් සෙනඟට මිස්ර දේශයේ ඉන්නා වූ අතරේදී ආවා වූ ඒ පීඩා 10 සහ එල්දරෝපතේ 15 වෙනි සහ 16 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මේ පීඩා අතර අර ලස්සන සංසන්දනයක් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. දැන් පීඩා 10 අපි ගත්තොත් ඊශ්‍රායල් ශ්‍රේණියකට ආවව වතුර ලේ වුණා, මැඩියෝ, කිරිතුල්ලෝ, මැසි ಜಾති, ගව වසංගතේ, ගඩු, ගල් වර්ෂාව, පළඟැටියෝ, ඝනාන්ධකාරය සහ කුළුඳුලන් මැරීම කියනවා මේ පීඩා නැත්නම් වසංගත 10 තමයි ඊශ්‍රායල් සෙනඟට ආවේ. මේ සියල්ල වෙනකොට වුන් හිටියේ කොහෙද? මිසරේ ඊජිප්තු දේශේ. නමුත් දෙවියන් වහන්සේගේ සෙනඟව උන්වහන්සේ ආරක්ෂා කළා. අවසානයේදී ඔබට පේනවා එන්ටයන්ව් ඒ මහත් වූ පීඩා 7 මනුෂ්‍යයන්ගේ ශරීරවල අරිෂ්ඨ වන හටගත්තාය කියලා. ඒ වරිෂ්ඨ අන ඔබට පැහැදිලි වෙයි කොහෙද? gadu හටගත්තාය කියලා ඒ පරණ ගිවිසුමේ ඒ මිස්ර දේශය අපිට හම්බ වෙනවා. ඊට වට අපිට හම්බෙනවා මුහුදත් ගංගා ඇලදොලවල් මේ දේවල් මොනවාද? ඒ ලේ බවට පත් වුණායි කියලා. පළවෙනි වසංගතයේ ඊශ්‍රායල් සංගත ආව වතුර ලේවීම. ඊළඟට අපි දන්නවා හතරවෙනි වසංගතය අපිට පරණ ගිවිසුමේ ඒ අවස්ථාවේදී හම්බෙන්නේ නැහැ. ඒ ඉර අපි දන්නවා පුදුමාකාර විදිහට ඉරෙන් පීඩා වින්දායි කියලා සෙනඟට. හැබැයි පස්වෙනි පීඩාව අපිට හම්බෙනවා ඝනාන්ධකාරය. එතකොට ඔබට මතක ඇති පස්වෙනි පීඩාවම කොහටද? නැත්තම් අපි දන්නවා කිවෙනි පීඩාවද? නවවෙනි පීඩාව ඊශ්‍රායලගේ ඒ ඊජිප්තු දේශයේ ඉන්නකොට මිස්ර දේශයෙන් මිස්ර වරුන්ට ආවව ඒ නවවෙනි පීඩාව තමයි අපිට හම්බෙන්නේ. ඒ දේශයට එව්වා. නමුත්
අවසානයේදී අපි දන්නවා මුර්ඛයාගේ සිංහාසනයට පස්වෙනි පීඩාව වෙනම සූදානම් කර තිබෙනවා ඒ මුර්ඛයාගේ සිංහාසනය වෙත. ඊළඟට 6 වෙනි පීඩාවේදී අපිට හම්බ වෙනවා යුප්‍රටිස් ගඟ වියවුලුනාය කියලා. එතකොට ඒ අවස්ථාවේදී අපිට එතන හම්බ වෙනවා මැඩියන්ගේ මුඛයෙන් මැඩියන්ගේ කටින් නැත්තම් ඒ බොරු අනාගත වක්තෘන් වරුන් ආවායි කියන කාරණේ. එතකොට මැඩියෝ අපිට හම්බ වෙනවා මැඩියන් සම්බන්ධව පරණ කිව්සුමේ ඒ ඊශ්‍රායල් සනකට ආව පීඩාවල කිවිදි පීඩාවද? ඒවිලා දෙවෙනි පීඩාව. නෑ දෙවෙනි පීඩාව නෙවෙයි. ඔව් දෙවෙනි පීඩාව තමයි. දෙවෙනි පීඩාව තමයි ඒ මැඩියෝ. එතකොට මෙයා යනාපි වශයෙන් ඔබට පේනවා. දැන් හත්වෙනි පීඩාවට අපේ අවසාන කාලේදී තිබෙනව හත්වෙනි වසංගතය ගත්තොත් ඔබට මතක ඇති ගල් වර්ෂාව. ගල් වර්ෂාවත් අපිට හම්බ වෙනවා කොහෙද? පරණ ගිවිසුමේ ඊශ්‍රායලගේ ඒ දේශීය නවතරදී ආව පීඩාව. නිසා දායක සහෝදර සහෝදරිය බලන්න උන්වහන්සේ මේ දේවල් පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සෙනගව උන්වහන්සේගේ සෙනගව ගලවගත් ආකාරයටම උන්වහන්සේ අවසානයේදී පාපේ වහල් බවින් උන්වහන්සේගේ සෙනගව ගලව ගන්නට යන බව හරි ලස්සනට ආදර්ශය උන්වහන්සේ දී තිබෙනවා. කවදාවත් හිතන්න එපා මේවා මේ නිකන් උන්වහන්සේ කළායි කියලා කාරණේ. උන්වහන්සේ මේ සියල්ලට පැහැදිලි අරමුණක් ඇතුවයි උන්වහන්සේ මේ සියල්ල මේ ආකාරයෙන් කර තිබෙන්නේ. ඔබට මගේ ගැළවීම ස්ථිර කරන පිණිස ඔබටත් මටත් මුහුණ දෙන්න තිබෙනා වූ මහත් වූ ඒ ගමන් කළ යුතු ඔබත් මමත් උන්වහන්සේ ඉදිරියේ විශ්වාසව සිටිනවා නම් උන්වහන්සේ සූදානම් අප ආරක්ෂා සහිතව ඒ පීඩා හත බැඳින් අරගෙන යන්න එදා ඊශ්‍රායල් සනග අරන් ගියා වගේ ඇෂුරන්ස් එක නැත්තම් ඒ ස්ථිරත්වය පරණ කිව්සේ උන්වහන්සේ දී තිබෙනවා අද ඔබට. ඒ නිසා අපි මේ සුදු සත්‍යතාවය තුළින් ශක්තිමත් වෙන්න ඕන. ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ හාර්මගෙදෝන් කියනව මේ කාරණේ පිළිබඳව ඔබට මතක ඇති. මේ ඇත්තටම ඉංග්‍රීසි තේරුම දීලා තියෙන්නේ Mountain of Megiddo කියන අර්ථය එන්නේ. සිංහලෙන් දීලා තිබෙනවා මේකට ඒ අර්ථය. මේක ඔබට පේනවා හාර්මගෙදෝන් මේක හේබ්‍රෙව් භාෂාවෙන් වචන දෙකක් හාර් කියලා හඳුන්වන්නේ කන්ද හෝ ඒ උසස් ස්ථානය කියන කාරණය මෙගිඩෝ කියලා හඳුන්වන්නේ ඒ ස්ථානයේ තිබුණා. දැනටත් ඒ ස්ථානය තිබෙනවා. මම ඔබ ඉදිරියේ ෆොටෝ එකක් යොමු කරලා තිබෙනවා. බොහෝ අවස්ථාවලදී දෙවියන් වහන්සේගේ සෙනඟ සහ සතුරන් අතර ඇති වුණා වූ මහා යුද ගැටුම් ඇති වුණා වූ ස්ථානයක් අපිට පරණ ඒ පලස්තීන දේශයේ හම්බ වෙනවා. ඔබට මතක ඇති එලියා ඉදිරිපත් වුණා. උන්වහන්සේගේ එලියා තනියම මතක තියාගන්න. එලියා තනියම ඉදිරිපත් වුණේ. අනිත් බොරු අනාගත වක්තෘන් ඉදිරියේ ඒ බොරු දෙවියන්ව නැත්නම් අසත්‍ය පාගා තමන්ට සත්‍ය දෙවියන් වහන්සේ වෙල්දරවර සුද්ධ වාලෝක ඊශ්‍රායලකට ගෙන යන්න එලියා තනියම ඉදිරිපත් වුණේ. මතක තියාගන්න. ඒ දේ තමයි උන්වහන්සේ අවසාන කාලෙදිත් සිද්ධ වෙන්න යන්නේ. මුළු ලෝකයාම පෙළ ගැහෙන්න යනවා. බොහෝ ක්‍රිස්තියානි අය පෙළ ගැහෙන්න යන උන්වහන්සේගේ ඉතිරි සෙනඟට විරුද්ධව සටන් කරන්න. දැන් මේ පිළිබඳව අපි විශේෂයෙන් ඔබ ඉදිරියේ තවන්ට කැමති දැන් ඔබට මේ මැප් එක ඔබට පේනවා. මම දාලා තිබෙනවා මේ තියෙන මෙගිඩෝ කියන ස්ථානය. ඔබට මතක ඇති මම පැහැදිලි කරා එලියා ඒ කර්මෙල් කන්ද තිබුණා වූ ඒ ස්ථාන මම මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ මේ මැප් එක. එතකොට ඔබට පේනවා ඇති තියෙන සමානකම ඊශ්‍රායල් එලියා සබෑ දෙවියන් වහන්සේව පෙන්වුම් කරන්නට කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ කියන කාරණේ. ඒ වගේම අවසානයේදී මේ මහත් වූ මුලාවෙන් මහා සෙනඟ නැත්තම් මේ ලෝකේ මුලා වෙලා ඉන්නා වූ ඒ බොහෝ කිතුණුවන් උන්වහන්සේ සත්‍ය අවබෝධ කර දීලා එයාට සත්‍ය දෙවියන් වහන්සේ සත්‍ය තියෙන්නේ කොතනද ආලෝකෙ තිබෙන්නේ කොතනද කියන කාරණේ උන්වහන්සේ පැහැදිලි කර දෙන්න යනවා. මේ දේ දැනටමත් උන්වහන්සේ කරගෙන යනවා. ඔබට පේනවා ඒ ස්ථානයේ දැන් පෙනෙනා වූ ඒ පින්තූරයක් තමයි ඔබට යොමු කරලා තිබෙන නිසා මේ ස්ථානයේ තිබුණා වූ සටන් පිළිබඳව මේ මෙගිඩෝ කියන ස්ථානයේ සිටිනා වූ සටන් පිළිබඳව පරණ ගිවිසුමේ පැහැදිලිව අපිට හම්බෙන්නා වූ අවස්ථාවන් අපි ඉදිරියේ තබා තිබෙනවා. ඒ විනිශ්චයකාරය පොතේ 5 වෙනි පරිච්ඡේදය ඔබට කියවුවොත් ඔබට ඒ ස්ථානයේ සිදුනා වූ සටනක් ඒ වගේම විනිශ්චයකාරය පොතේ 6 වෙනි පරිච්ඡේදය ඒ වගේම දෙක ලේකම් පොතේ 35 වෙනි පරිච්ඡේදයේ
20 සිට 27 දක්වා ඔබ කියවුවොත් ඔබට පැහැදිලි වෙයි මේ ස්ථානය මොනතරම් සටන් පැවතුනාද කියලා දෙවියන් වහන්සේගේ සෙනඟ සහ සතුරු හමුදාවක් නැතුව. ඒ නිසා උන්වහන්සේ මේ සියලු කාරණා පරණ ගිවිසුමේ සඳහන් කළේ වචනම සමහර වෙලාවට අලුත් ගිවිසුමේ ලියා තිබෙනවා. ඔබටත් මටත් මේ වචනවල අර්ථය තේරුම් අරගෙන ආත්මික අර්ථය තේරුම් අරගෙන හරියට අවබෝධ කරගන්න. ඒ නිසා ඊළඟ කාරණේ තමයි උන්වහන්සේගේ පැමිණීම සිදුවෙන්නේ කොහොමද කියන කාරණේ. මේ පිළිබඳව ගොඩක් අය ප්‍රශ්න තිබෙනවානේ. උන්වහන්සේ පැහැදිලිව කියනවා රහසින් එනවායි කියලා කියනවා. රහසින් ඇවිල්ලා උන්වහන්සේගේ සෙනඟ වරන් යන්ට යනවානේ. එහෙම දෙයක් සුද්ධ ලියවිල සඳහන් වෙලා නැහැ. උන්වහන්සේ ඒකට කිසිම පදනමක් නැහැ. ඒ වචනේ පැහැදිලිව කියනවා උන්වහන්සේගේ පැමිණීමේදී 25 වෙනි පරිච්ඡේදයේ මතෙව් 31 වෙනි පරිච්ඡේදයේ මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ ඡේදසින් එන කල මතක තියාගන්න. ඊළඟට එල්දරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියන උන්වහන්සේ බලන්න උන්වහන්සේ බලාකුළු වල එනසක සියලු ඇස් උන්වහන්සේට අන්නද උන්වහන්සේව දකින්න ඕයි කියලා. උන්වහන්සේගේ පැමිණීමේදී සියලු දෙනා උන්වහන්සේගේ පැමිණීම දකින්න යනවා. හොරෙක් වගේ යන්නේ. ඒ උන්වහන්සේගේ පැමිණීමට සූදානම් නොවන අයට ඒක හොරෙක්ගේ පැමිණීම වගේ සිද්ධ වෙන්න යන. එහෙම නැතුව රහසින් ඇවිල්ලා උන්වහන්සේගේ සෙනඟ වරන් යන්නේ නැති බව තේරුම් ගන්න ඕන. පැහැදිලිව මතේ 24 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ කියනවා උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් දැතුව තමන් දූතයන් එවනසේක. ඒ එන අවස්ථාවෙත් තමයි මොකද වෙන්න යන්නේ? ඌ අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සතර දිගින් උන්වහන්සේ තෝරාගත්ත උන් රැස් කරන්නේ. උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේන්ට යන්නේ දේව දූතයන් පිරිවරාගෙන. ඒ නිසා අමතක කරන්න එපා. මේවා සුද්ධ ලියවිල සත්‍යතාවය මෙයයි. ඔබට තෙසලෝනික පොතේ කතා කරනවා. පළවෙනි පරිච්ඡේදය කුමක්ද කියන්නේ? කුමක්කේින්ද 6 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා කුමක්දේද? ස්වාමීන් වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිලෙන්නා වූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී මේ පාවුල්තුමාම තමයි කතා කරන්නේ. කාත් එක්ක දෙන්න යන්නේ පාවුල්තුමා රහසින් එනවායි කියලා කියන්නේ. පාවුල්තුමා කියන්නේ තමන්ගේ දූතයන් සමග ඇවිලෙන්නා වූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී. මතක තියාගන්න. ඒ නව අතරේ තමයි උන්වහන්සේව නාදුරන අයට උන්වහන්සේ ප්‍රතිඵල දෙන්න යන්නේ. කීකරු වෙන අයට උන්වහන්සේ ප්‍රතිඵල දෙන්න යන්නේ. ඒ නිසා මෙච්චර පැහැදිලිව උන්වහන්සේ අයල්තරව කිරීමක් එල්තරව කර තිබෙනකොට ඔබට පුළුවන්ද මට පුළුවන්ද මේකට පිටුපාන්න මේ ශුද්ධ සත්‍යතාවයට පිට. ඒ නිසා සුද්ධාත්මන වහන්සේ මගේ ආඥාව ඔබගේ සිත විවෘත කරලා පැහැදිලි විවෘත මානසිකයෙන් යුතුව මේ ශුද්ධ සත්‍යතාවය දකින්න උන්වහන්සේ ඔබට උදව් කරાવી උදව් කරන සේක්වා කියන ප්‍රාර්ථනාව මගේ තියෙන්නේ. ඒ නිසා ඔබ ඉගෙනගෙන තිබෙනවා නම් යම් දෙයක් කරුණා කරලා ඒදී දේව වචනේ සත්‍යතාවයත් එක්ක ගලපන්න. සමහර ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දේව වචනේ පරස්පර විරෝධී බව සුද්ධ ලියවිලෙන් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව පෙන්වා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ යම් දේවල් අලුත් කිවිසුමේ කියා තිබෙනවා නම් ඒවට ගැඹුරු අර්ථ තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉගෙන ගන්නට යනවා. අපි ඉදිරියේදී මේ ගැටළු සහගත බයිබල් පාඩ අපි කොහොමද අනිත් බයිබල් පාඩ වලින් පැහැදිලි කරගන්නේ කියන කාරණේ. ඒ නිසා ඔබ මේ බයිබල් පාඩේ ලියා තිබෙන දේ විතරක් ඔබගේ මනසෙන් කල්පනා කරොත් ඔබගේ මනසේ තිබෙනා වූ ඒ ඔබ මිත්‍යා දෘෂ්ටික ගැනීම ඉගෙනගෙන ඒ මානසිකත්වයෙන් උන්වහන්සේගේ සුද්ධ සත්‍යතාවයේ දෙස බලන්න ගියොත් ඔබට සිද්ධ වෙන්නේ මුලාවක්. සුද්ධ ලියවිල එහෙම බලන්න එපා. සුද්ධ ලියවිල ලියා තිබෙනා සත්‍යතාවයේ සමහර බයිබල් පාඩ ලියා තිබෙනවා ගැඹුරු අර්ථ තිබෙනවා. උන්වහන්සේ බොහෝ දේවල් කියා තිබෙනවා පුදුමාකාර ලෙස ගැඹුරු අර්ථකථන අර්ථයන් තිබෙනවා. ඒ ගැඹුරු අර්ථයන් මොනවද කියලා හොයන්න ඕනේ. ඒක නිකම් මේ බාහිරින් අපි ගත්තොත් ඒක ඔබටත් මටත් මුලා වීමක්. ඒ නිසා ඒ අය උන්වහන්සේ දේ කිව්වේ කියන කාරණේ අපි සුද්ධ ලියවිලෙන්ම ගැඹුරින් සොයා බැලුවොත් තමයි ඔබට තේරෙන්නේ අය උන්වහන්සේ ආකාරයෙන් කිව්වේ කියන කාරණේ. ඒ නිසා උන්වහන්සේ පුරුදුලා තිබෙනවා බය වෙන්නට එපා. මේ මහත් වූ වසංගත හතෙන් ඔබවත් මවත් ආරක්ෂා කරන්න. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ දාවිත් රජතුමා හරි ලස්සනට මේක කියනවා. උන්වහන්සේව කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිතභාවය. මේ අදහිම කියන දෙත් නාමිකව අදහිම නෙවෙයි. මේ අදහිම කියන දේ අපි ක්‍රියාවෙන් පෙන්වුම් කරන්න ඕන. ඔබවත් මාත් අදහන ඒ වචනේ ඒකේ පොතේ පැහැදිලිව කියනවා. උන්වහන්සේ අදුරුමී කියමින් උන්වහන්සේගේ ආඥාවන් නපවත්තන තැනත්තේ බොරුකාරයෙක් සැබෑවද උතුර නැත කියලා
එකේ හාන්ගේ පොතේ පැහැදිලිව කියනවා. ඒ නිසා අමතක කරන්න එපා. උන්වහන්සේ නිකන් නාමිකව අඳුරගෙන එකේ හාන්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා. උන්වහන්සේ අඳුනමි කිය හතරවෙනි පදේ. උන්වහන්සේගේ ආඥාව නොපවත්තන තැනැත්තිය බොරුකාරයෙක්ගේ සැබෑව දුතුල නැත. ඒ නිසා නාමිකව උන්වහන්සේව අඳුරගෙන හරියන්නේ නැහැ. උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙන ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ආරක්ෂා කරගෙන යන කෙනායි. ඒ මාතු පීඩාවෙන් උන්වහන්සේ ආරක්ෂා කරන්නට යන්නේ. කියවලා බලන්න ගීතාවලි පොතේ 91 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා. මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වසන තරත්තේ සර්වපරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේ. උන්වහන්සේ මාගේ රක්ෂ ස්ථානයේ මාගේ බලකොටුවේ මාගේ විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමින් ගැන කියන්නේ. උන්වහන්සේ පක්ෂවැත්තාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ උදාහරණසේක. උන්වහන්සේ සූකී පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත්තට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලියක්ක මහා පලියක්. රාත්‍රියේ බීතියටම මතක තියාගන්න අන්ධකාරයට අපි බය වෙන්න ඕනේ නැහැ. දවල්ේ විදින ඊගස්ටවත් අඳුර යන වසංගතයටවත් ඔබට මේවා කියනකොට ඔබට මේ වසංගත හත මතක් වෙන්න ඕනේ. ඉරමුදුන් වේලේ පාලු කරන විනාශයටවත් බලන්න ඉරෙන් ඇතිවෙනා වූ පීඩාවෙති. තාවල සහෝදරේ දාවිත් රජතුමා මොන අලංකාර විදියට මේ දේවල් ලියා තිබෙනවද ඔබටත් මටත් මේ මහත් වූ සහතිකය දී තිබෙනවද ඔබවත් මාවත් මේ මහත් වූ වසංගතයෙන් ආරක්ෂා කරන බව. නුඹ පැත්තක දසදහස දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්න ඕනේ. එහෙත් නුඹට ලං නොවන්නේ නුඹේ ඇස්වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකින්නවා පමණක්. ඒ දේ තමයි ඊශ්‍රායලවරු දැක්කේ. ඊශ්‍රායලවරු දැක්කා ඔවුන් ඉන්නා වූ ස්ථානයේදීම මිස්රවරුන් පීඩා විඳින හැටි. ඔවුන් ඉන්නා ස්ථානයේම දුෂ්ටයාගේ විපාකය දැක්කා. මේ දේම අපිත් අත්දකින්න යනවා ඉදිරියේදී. යාපර සහෝදර සහෝදරි අද අපි මේ පරිච්ඡේද දෙක අවසන් කරා. එල්ත්‍රා 15 නිසා 16 වෙනි පරිච්ඡේදය. ඒ නිසා උන්වහන්සේ මෙබඳ පැහැත් ආලෝකයක් ඔබට මට දී තිබෙනකොට අන්ධකාරයේ හැසිරෙන්න එපා. අන්ධකාරය අතපත ගන්න එපා. සුද්ධ වූ ආලෝකයේ තේරුම් අරගෙන සුද්ධ වූ ආලෝකයේ බැලඳගෙන සත්‍යතාවය තුල අපි ස්ථිර වෙමු. එසේ කළොත් පමණයි ඔබට දී තිබෙන මට දී තිබෙන ඒ ධර්මිෂ්ඨකමයි වස්ත්‍රය ආරක්ෂා කරගත්තොත් පමණයි මේ මහත් වූ අසංගත හතෙන් උන්වහන්සේ ඔබවත් මාවත් බේරන්න පොරොන්දු වෙලා තියෙන නිසා උන්වහන්සේගේ ආඥාවන්ට වලට කීකර වෙලා උන්වහන්සේ තුල ඒ සුද්ධකම උන්වහන්සේ බලාපොරොත්තු වෙන සුද්ධකම ඔබවත් මාවත් පාපයෙන් සෝදලා සුද්ධ කරලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය අන්දලා ඔබටත් මටත් කියනවා පව් කරන්න එපායි කියලා එදා ඒ පව්කාර ස්ත්‍රියට කිව්වා වගේ. ඒ නිසා ඒ උන්වහන්සේ ඔබටත් මටත් දුන්නා වූ ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය කීර්තින කර නොගෙන උන්වහන්සේව අපි අනුගමනය කරමු. එසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.